මම ඊට ඉස්සෙල්ලා දාපු වීඩියෝ එක ඔය පාර්ලිමේන්තු මැතිවරණ අර්බුදය කියලා ඒකේ සාරාංශය තමයි මෙතන තියෙන්නේ. හුඟක් කෙටි කරලා. මොකද මට කීප දෙනෙක් කිව්වා මේ ඒ වීඩියෝ එක දිග වැඩි කියලා. එච්චර කාලයක් ගන්න හේතු වුණේ ඒකට මම තාමත් විස්තරාත්මක තමයි ඒ වීඩියෝ එක සකස් කරේ. ගොඩක් විස්තර එක්ක. හැබැයි එච්චර විස්තර අවශ්‍ය නැහැ. මම ඉතින් මේක සාරාංශය කරලා මේ වීඩියෝ එක පෝස්ට් කරනවා. විස්තර දැනගන්න ඕන නම් බලා ගන්න ඕන නම් යම් කිසි දෙයක් නොතේරෙනවා නම් නැත්නම් යම් කිසි දෙයක් නැවත ටිකක් පැහැදිලි කර ගන්න ඕන නම් මේ ඉස්සෙල්ලා වීඩියෝ එක බලුවා නම් ඒකේ තියෙනවා සම්පූර්ණ විස්තරය. මෙතන තියෙන සාරාංශය. දැනට ආණ්ඩුව ඉදිරිපත් කරන්න අර ආහොදිතියන්ගේ සංඛ්‍යා පිළිබඳ අපිට විශ්වාසයක් නැත. අපිට බමුණක් නෙවෙයි. මුළු රටේම විශ්වාසයක් නැත. අපි ඔප්පු කරා ආණ්ඩුවට තියෙන කැත අදිස්සිය. ඒ නිසාම මේ සංඛ්‍යාව එළිදරව් නොකර වග බලා ගන්නවා ආණ්ඩුව. මේකයි රට ජනතාව තේරුම් ගන්න ඕන. පොලිසිය අම්දා බුද්ධියන්සේ 45000 ෆස්ට් කන්ටැක්ට් අයව අඳුනගන්න තියෙනවා. නම් ගම් අඳුනගන්න තියෙනවා. එතකොට ඒ අයව රටට කියන්න. ඉන් පසුව අපි කියපු විදිහට විවෘත කරමු රටම. අපිට තෝරන්නේ හැමදාම මොන වහකට ඉන්න ඕන මොනාවකුත් නෑ. අපිට මේ කඩසාප්පු වහකට ඉන්න ඕනාවකුත් නෑ. නැතිවරට යන් අපි ප්‍රශ්නයක් නෑ. ෆස්ට් කන්ටැක්ට් මේ වගේ මිනිස්සුත් එක තමයි මේ ප්‍රේමදාස මහත්තයා අපේ සිංහල රට පාලනය කරන්න යන්නේ. දැන් අපි බලමු මෙතන තියෙන නීතිමය ප්‍රශ්නය මොකක්ද කියලා. දැන් ඒ දෙපැත්ත අතර ගැටීම තියෙන්නේ විපක්ෂය ආණ්ඩුව අතර ගැටීම තියෙන්නේ ඔය අලුත් පාර්ලිමේන්තුව කැඳවීමේ දිනය සම්බන්ධයෙන්. අපි බලමු මේ සම්බන්ධයෙන් මේ පැහැදිලි කිරීමකට දෙරණෙන් කැඳෙව්වා මේ උගත් නීතිඥ ජනාධිපති නීතිඥ මනෝහර ඩිසිල්වා මහත්මයා. ඊට පස්සේ මැතිවරණ දිනය අප්‍රේල් 25 මැතිවරණය තිබිය යුතුව තියෙනවා. එතකොට මැතිවරණ කොමසාරිස් කියනවා මම හිතන්නේ නැහැ මට අප්‍රේල් 25 මේක තියන්න පුළුවන් කියලා. මම හිතන්නේ මාර්තු 19ද කොහෙද ප්‍රකාශනයක් මගින් ඔහු කියනවා මට මේක. දැන් ඒක ඔහු කියන්නේ ආණ්ඩු මේ මැතිවරණ නීතියේ 24 වගන්ති යටතේ. මම හිතන්නේ ජනතාවගේ අවධානයට එක කියවන එක වැදගත්. යම් හදිසි තත්වයක් මේ 24 යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතු කොටගෙන යම් මැතිවරණ කොට්ටාසියක මැතිවරණය සඳහා ඡන්ද විමසීම මැතිවරණ සම්බන්ධයෙන් පළවන වගන්ති යටතේ පළ කරන ලද දැන්වීමෙහි සඳහන් දිනෙහි කළ නොහැකි වූ අවස්ථාවක ගැසට් පත්‍රෙහි පළ කරනු ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර ඒ වෙනත් දිනය ගැසට් පත්‍රයේ නියමය පළ කරනු ලැබීමෙන් පසුව එළඹෙන 14 වන දිනයට කලින් වූ දිනයක් නොවිය යුතුය. දැන් අපි බලමු මැතිවරණ කොමිසම මේ පිළිබඳව මොකක්ද ගත්ත ස්ථාවරය කියලා. මේ පවත්නා තත්ත්වයේ යටතේ නියම කර තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්වීමටයි. මැතිවරණ කොමිෂන් සභාවේ වෙනුවෙන් අපත්ති දෙන කමිෂන් සභාවේ සභාපති මමත් සමාජිකයන් වන ජනාධිපතිගේ නලින් අබේසේකර මහතා සමාජික මහාචාර්ය රත්නජීව නූල් යන අපත්ති දෙන තීරණය කර තිබෙනවා. පවත්නා තත්ත්වයට යටතේ මෙම ඡන්ද විමසීම අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්විය නොහැකි බව. 24 බලන්න.
යම් හදිසි තත්ත්වයක් හෝ 24/3 යම් හදිසි තත්ත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතු කොටගෙන යම් මැතිවරණ කොට්ටාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විසීම මැතිවරණ සම්බන්ධයෙන් පළවන උපෝගන්ති යටතේ පළ කරන ලද දැන්වීමේ සඳහන් දිනේ කොළ නොහැකි වූ අවස්ථාවක ගැසට් පත්‍රයේ පළ කරන ලබන නියමයක් මගින් කොමසාරිස්වරයා එකල දැන් කොමිෂන් සභාව විසින් ඒ ඡන්ද වීම සඳහා වෙනත් දිනයක් නියම කළ හැකි අතර ඒ විනත් දිනය ගැසට් පත්‍රයේ නියම කරනු ලැබීමෙන් පසුව එළඹෙන 14 වන දිනයට කලින් වූ දිනයක් නොවිය යුතුය. දැන් මේ තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 තුන්වෙනි උපවගන්තිය. දැන් මේක ගැන තමයි ඔක්කොම කෑකෝ ගහන්නේ. හරි. බලමු මොකක්ද ඒකේ තියෙන්නේ කියලා. යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතු කොටගෙන යම් හදිසි තත්වයක් හෝ බලාපොරොත්තු රහිත දෙයක් සිදුවීම හේතු කොටගෙන යම් මැතිවරණ කොට්ටාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම මැතිවරණය සම්බන්ධයෙන් පළවෙනි උපවගන්තිය යටතේ පළ කර දැන්වීමෙහි සඳහන් දිනෙහි කියන්නේ මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම මැතිවරණ සම්බන්ධයෙන් පළවෙනි උපවගන්තිය යටතේ පළ කරන දැන්වීමේ සඳහන් දිනෙහි කියන්නේ මේ අවස්ථාවේදී අප්‍රේල් මාසේ 25 වෙනිදා. ඒ කියන්නේ අර පාර්ලිමේන්තු විසුරා හැරීමේ ප්‍රකාශනයේ මැතිවරණය තැබීමට නියම කරපු දිනේ අප්‍රේල් මාසේ 25 වෙනිදා. හරි. එතකොට දිනෙහි කළ නොහැකි වූ අවස්ථාවක දැන් මේ වගන්තියේ ප්‍රශ්නේ මතුවෙන්නේ මෙන්න මේ වචනේ නොහැකි වූ මේකට නිසි අවධානයක් යොමු කරපු නැති හින්දා තමයි මේ ප්‍රශ්න ඔක්කොම පටන් ගත්තේ. තාමත් යන්නේ ඒකින්ද. නොහැකි වූ අවස්ථාවක ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් කොමිසාරිස්වරයා විසින් ඒ ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් නියම කර හැකි අතර එතකොට අපි මේ දැන් තත්ත්වය ගත්තොත් මැතිවරණය 25 වෙනි දිනෙහි කළ නොහැකි වූ අවස්ථාවක කියන්නේ ඡන්ද විමසීම 25 වන අප්‍රේල් 25 වන දින කළ නොහැකි වූ අවස්ථාවක කොමිසාරිස්වරයා විසින් වෙනත් දිනයක් නියම කර හැකි අතර මෙන්න මේ වචන දෙකෙන් තමයි ඔය ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙන්නේ. දැන් අපි මේ தত্ত্বය තව ටිකක් පැහැදිලි කරගමු. බලන්න මේකේ තියෙන්නේ දැන්වීමෙහි සඳහන් දිනයෙහි කළ නොහැකි වූ අවස්ථාවක කියන්නේ ඡන්ද විමසීම දැන්වීමේ සඳහන් දිනේදී කළ නොහැකි වූ අවස්ථාවක දැන් දැන්වීමේ තිබුණේ අප්‍රේල් මාසේ 25 වෙනිදානේ. එතකොට ඡන්ද විමසීම අප්‍රේල් මාස 25 වන දිනෙහි කළ නොහැකි වූ අවස්ථාවකදී තමයි මේ වගන්තිය වැඩ කරන්නේ. ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ 25 වෙනිදාට පස්සේ තමයි මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ. ඡන්දේ විමසීම අප්‍රේල් මාස 25 වන දින
කළ නොහැකි වූ අවස්ථාවක තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. නැත්තම් සඳහන් වෙන්නේ ඡන්දේ විමසීම දැන්වීමේ සඳහන් දිනෙහි කළ නොහැකි අවස්ථාවක. ඒ කියන්නේ ඡන්ද විමසීම අප්‍රේල් මාස 25 වන දින කළ නොහැකි අවස්ථාවක. ඒ කියන්නේ ඒ තීරණය ගන්න 25 වෙනිදාට ඉස්සෙල්ලා. නොහැකි වූ අවස්ථාවක් කියන්නේ 25 වෙනිදාට පස්සේ අවස්ථාවක්. ඒක නිසා මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ අප්‍රේල් 25න් පස්සේ. අප්‍රේල් 25ට ඉස්සෙල්ලා මේ ඔය ඔය ඡන්ද මැතිවරණ කොමිසමට මේ 25 වෙනිදා ඡන්දේ කල් දාන්න මේ කිසිම ක්‍රියාවක් කරන්න බෑ මේ වගන්තියට. මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ අප්‍රේල් 25ට පස්සේ. දැන් අපි බලමු ඉංග්‍රීසි තත්ත්වය මොකද, ඉංග්‍රීසි පරිවර්තනයේ තත්ත්වය මොකක්ද කියලා. දැන් ඉංග්‍රීසි පරිවර්තනයේ මේ සිංහල මේ නිර ප්‍රකාශනය අතර ලොකු ගැටීමක් තියෙනවා. මතක තියාගන්න ක්‍රියාත්මක වෙන නීතිය තමයි මේ සිංහලෙන් නිකුත් කරන නිල වශයෙන් නිකුත් කරන නීතිය. මේක තමයි ක්‍රියාත්මක නීතිය. සිංහලෙන් තියෙන නීතිය. ඉංග්‍රීසියක නිකන් පරිවර්තනයක් විතරයි. ඒ දෙක අතර වෙනසක් තිබුණොත් මේක තමයි බලපාන්නේ. බලමු මොකක්ද ඒ කියන්නේ කියලා. දැන් මෙතන පෙනෙන්න තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ඉංග්‍රීසි පරිවර්තනය. දැන් නිකුත් කරලා තියෙන ඉංග්‍රීසි පරිවර්තනය 24/3 වගන්ති. බලමු මොකක්ද ඒක තියෙන්නේ කියලා. Where due to any emergency or unforeseen circumstances the poll for the election in any electoral district cannot be taken on the day specified in the notice relating to the election. It cannot be taken. Now, if we discuss this matter, it speaks of a situation where the poll in any electoral district cannot be taken. Not that the poll for the election in any electoral district could not be taken. So there is a distinct difference between cannot and could not. Cannot speaks of an event in the future. Could not speaks of an event in the past. You see? Now, for this, in this case, the election was to be held on the 25th of April. Right? On the 25th of April, the poll for the election could not be taken. Could not be taken. Not cannot be taken. So, obviously, it speaks of a situation after the 25th of April, the Sinhalese Act. But this speaks of a situation before the event. Cannot be taken. So, the proper translation should have been ඡන්දය පැවැත්වීමට නොහැකි වූ means where the poll for the election could not be taken. So this word clashes directly with the Sinhalese official version. දැන් මෙතන බලන්න හදිසි අවස්ථාවකදී හරි ඡන්දය යම්කිසි ඡන්ද දිස්ත්‍රික්කදී පැවැත්වීමට නොහැකි නම් මෙතන තියෙන නොහැකි වූ නම් නෙමෙයි. හරි නොහැකි වූ නම් කියන එකට තියෙන්න ඕනේ where the election could not be taken. අන්න ඒක තමයි සිංහල
ක්‍රියාකාරී ක්‍රියාත්මක වන ඉලෙක්ෂන් නීතිය තියෙන්නේ. ඡන්ද නීතිය තියෙන්නේ. සිංහලෙන් තියෙන මොකද්ද? පැවැත්වීමට නොහැකි වූ අවස්ථාවක. එතන මෙතන එන්න ඕනේ where the election where the poll could not be taken. මේක වැරදි. ක්‍රියාත්මක වෙන්නේ සිංහල නිල වශයෙන් නිකුත් කරන ප්‍රකාශනය. සිංහලෙන් තියෙන නීතිය ලියලා තියෙන නීතිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක නිකම් මේ පරිවර්තනයක් විතරයි. මේක පරිවර්තක නෑ හරියට. ඒක නිසා මේක වැරදි. මම මේක තවදුරටත් පැහැදිලි කරන්නම් ඊළඟ ස්ක්‍රීන් එකේ. දැන් බලන්න මෙතන නොහැකි විට කියන අපි සලකා බලමු. අප්‍රේල් 25 ඡන්දය පැවැත්වීමට නොහැකි විට. ඒ කියන්නේ මේ ඡන්දය පැවැත්වීමට නියම දිනයට පෙර අවස්ථාවක්. يعني ඡන්දය 25 වෙනිදා පවත්වන නියමව තිබුණා. හැබැයි ඒක පවත්වන්න බෑ. හරි. ඒ කියන්නේ මේ තත්ත්වය එන්නේ ඒ 25ට ඉස්සෙල්ලා. තියෙන මේ තත්ත්වයන් යටතේ අප්‍රේල් 25 ඡන්දය පවත්වන්න බෑ. මෙතන තියෙන්නේ අප්‍රේල් 25 ඡන්දය පැවැත්වීමට නොහැකි වූ විට. ඒ කියන්නේ අප්‍රේල් 25 ඡන්දය පැවැත්වෙන නියම කරා. හැබැයි ඒක පැවැත්වීමට නොහැකි වුණා. නොහැකි වූ විට. ඒ කියන්නේ ඡන්දය පැවැත්වීමට නියම දිනයට පසු අවස්ථාවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ අප්‍රේල් 25 ඡන්දය පැවැත්වීමට නොහැකි වූ අවස්ථාවක. ඒ කියන්නේ අප්‍රේල් 25න් පස්සේ. මේක ක්‍රියාත්මක වෙන්නේ 25 වෙනිදා ඡන්දය නියම කරා ඡන්දය පැවැත්වීමට නොහැකි වුණා. කියන්නේ ඒ දවස් පැනලා. අනේ ඒතකොට ඒ දවස් පැනනට පස්සේ තමයි මේ වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ. නොහැකි වූ විට මේ දින වෙනස් කිරීමක් කරන්න පුළුවන්. ඉංග්‍රීසියෙන් ගත්තොත් එහෙම හරි. Where the poll cannot be taken on the 25th of April refers to a state of affairs which makes it impossible to hold the poll on the 25th. Now, this is a state of affairs which occurs before the 25th. Right? Having regard to the state of affairs before the 25th, and in all probability on the 25th, the elections cannot be held on the 25th. Here, where the poll could not be taken on the 25th of April, where the poll could not be taken on the 25th of April, refers to a situation where the prevalent circumstances on the 25th made it impossible to hold the poll on the 25th. See, on the date was fixed for the 25th, but the prevalent circumstances on the 25th made it impossible to hold the poll on the 25th. So the date is passed, and the election and the poll could not be held. So this particular section, 24(3), begins to operate only after the 25th, when the poll could not be held. Then only it begins to operate. දැන් මම ඔබතුමන්ලාට මේ දක්වා සිටින්නම් මේ ස්ක්‍රීන් එකේ මැතිවරණ කොමිසම ඒ නිකුත් කරපු ගැසට් නිවේදනය. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව කල් දානවා කියලා නිකුත් කරපු ගැසට් නිවේදනය. මම කියන්නේ ඡන්ද විමසීම 2020 අප්‍රේල් මාස 25 වෙනි දින පවත්වනු ලබන බවට නියම කර ඇති මුත් පැතිරී යන වසංගත තත්ත්වයේ හේතුවෙන් ඡන්ද විමසීම
2020 අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නොහැකි වී ඇති බව පාර්ලිමේන්තු පනතේ 24 තුන්වන වගන්ති යටතේ මැතිවරණ කොමිසම සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාර මේ නිවේදනය කරනු ලැබේ. දැන් බලන්න මේ පාවිච්චි කරලා තියෙන වචන අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නොහැකි වී ඇති බව. දැන් කොහොමද මාර්තු මාස 21 වෙනිදා කියන්නේ අප්‍රේල් මාස 25 වෙනිදා විමසීම පැවැත්වීමට නොහැකි වී ඇති බව කියලා. අප්‍රේල් මාස 25 වෙනිදාම ඇවිල්ලා නැහනේ. ඒතර මාර්තු මාසේ කොහොමද කියන්නේ අප්‍රේල් මාසේ ඡන්දයක් පැවැත්වීමට නොහැකි වී ඇති බව කියලා. ඔන්න ඔතන තමයි භාෂාවෙත් ව්‍යාකූල තත්ත්වයක් තියෙනවා. මේකෙන්ම මේ ගැසට් පත්‍රය අහෝසි වෙනවා. Now here we see the gazette issued by the Elections Commission postponing or cancelling the election on the 25th of April. Issued on the 21st of March 2020. Right. In terms of section 24(1) of the Parliament Elections Act, the Election Commission has specified that the poll for the election of members of Parliament, right, the Election Commission has specified that the poll for the election of members of Parliament, right, shall be taken on the 25th of April 2020 by the notice published in the Gazette Extraordinary dated 28th of March 2020. So under section 24(1), the Election Commission declared that the poll will be taken on the 25th of April. However, in terms of the powers vested in the Commission, under section 24(3) of the Parliament Elections Act, the Election Commission hereby announces that the poll for the election cannot be taken on the 25th of April 2020 due to the COVID-19 outbreak. So, it was declared that the election will be held on 25th of April, and then, however, because of the COVID outbreak, the Commission announces that the poll cannot be taken on the 25th of April. Now, this Gazette was issued on the 21st of March. This is correct. On the 21st of March, the Gazette says that the poll cannot be taken on 25th of April. That is correct. But the official Sinhala version, the one that is valid, or shall we say operative, says මැතිවරණය ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වූ විට Now this is නොහැකි විට cannot be taken on the 25th. 25 වෙනිදා ඡන්දය ගැනීමට නොහැකි විට. But the proper translation of the Sinhala Gazette into English should have read, right? The
that the poll for the election could not be taken on the 25th of April. Could not be taken, that the poll could not be taken on the 25th of April. And if that had happened, that would have been a murder of the English tongue. I think there is no need for me to illustrate, but then just to finalize it, how can I say today, or how can you say on the 21st of March, that you can't, that election could not be held on the 25th of April? How can I say on the 21st of March that an election could not be held on the 25th of April? That is just like my saying, or can I say today that I could not go tomorrow? අවසාන වශයෙන් ඔබතුමාලාට තවත් බොහොම මේ ප්‍රශ්නයට යුතු කරුණක් ඉදිරිපත් කරනවා ඉස්සෙල්ලා වීඩියෝ එකේ තිබිච්ච නැති එකක්. ඒ කියන්නේ මැතිවරණ පනතේ 24/3 වගන්ති යටතේ නියම කළ යුතු නිවේදනය ඡන්දකල් දානවා නම් සහ කොමිසමෙන් නියම කරපු නිවේදනය නිකුත් කරපු නිවේදනය ඒ අතර තියෙන මේ ප්‍රශ්නය පොඩ්ඩක් සලකා බලන්න. දැන් බලන්න. දැන් 24/3 තියෙන්නේ ඉස්සලා මට මතක ඇතිනේ. මම නැවතත් කියන්නම් හොඳේ මේ ප්‍රශ්නෙට අවශ්‍ය නිසා. යම් මැතිවරණ කොට්ටාසයක මැතිවරණය සඳහා වූ ඡන්ද විමසීම පළවෙනි උපවගන්තයේ පළ කරන දැන්වීමෙහි සඳහන් දිනෙහි කළ නොහැකි වූ අවස්ථාවක ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් කොමිසාරිස්වරයා ඒ ඡන්ද විමසීම සඳහා වෙනස් දිනයක් නියම කළ හැකිය. කළ නොහැකි වූ අවස්ථාවකදී බාන්න ඒගොල්ලෝ මේ කොමිෂන් එකෙන් නිකුත් කරපු ගැසට් එක මොකක්ද කියලා 24/3 යටතේ නියමය. මේ යටතේ නියමය. උද්දෘතය දැක්වෙන මැතිවරණ කොට්ටාසවල ඡන්ද විමසීම 20/20 අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නොහැකි වී ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ. පැවැත්වීමට නොහැකි වී ඇති බව මෙයින් නිවේදනය කරනු ලැබේ. දැන් මම අහන්නේ මේ පැවැත්වීමට නොහැකි වී ඇති බව කියන වචන කාණ්ඩේ කොහොමද මෙතෙන්ට ආවේ? මේක තියෙන්නේ දැන්වීමේ සඳහන් කළ දිනෙහි කළ නොහැකි වූ අවස්ථාවක්. නොහැකි වී ඇති බව කියන ප්‍රශ්න මෙතන මතුවෙන්නේ නැහනේ. මේක මේ ගැසට් එක නීත්‍යානුකූලව මේ නීතිය 24/3 යටතේ නිකුත් කරන ගැසට් එකක් නම් සඳහන් විය යුත්තේ දැක්වෙන උද්දෘතයක් මැතිවරණ කොට්ටාසවල ඡන්ද විමසීම 20/20 අප්‍රේල් මාස 25 වන දින පැවැත්වීමට නොහැකි වූ බව මේ නිවේදනය කරනු ලැබේ. පැවැත්වීමට නොහැකි වී ඇති බව නෙමෙයි. පැවැත්වීමට නොහැකි වූ බව. එතන ප්‍රශ්නේ මතුවෙන්නේ මේකනේ. අප්‍රේල් මාස 20/20 අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි වූ බව මාර්තු මාසේ කියන්න බෑනේ. ඉතින් මෙතන තියෙනවා මෙන්න මේ වගේ වචන කාණ්ඩයක්. මේ වචන කාණ්ඩේ මෙතනත් නැහැ මෙතනත් නැහැ. ඒක නිසා අවසාන වශයෙන් මේ ගැසට් නිවේදනයේ කිසිම තේරුමක් නැහැ. දැන් අපි ප්‍රධාන මාතෘකාවට යමුකෝ. ඔබතුමාලාට දැන් මම පෙන්වා සිටිනවා නිගමනවලට එළඹීම සඳහා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය කරපු නිවේදන කරපු ගැසට් පත්‍රය. දෙවට පරිශ්‍රමයෙන් බාන්න එක මොනවද තියෙන්නේ කියලා. ඔය ඡන්දේ පැවැත්වීම දිනය සම්බන්ධයෙන්.
දැන් මෙතන පෙනීමට තියෙන්නේ පාර්ලිමේන්තුව විශ්රවා හැරීමට මේ විවස්ථා තියෙන ප්‍රතිපාදන. දැන් 70 වගන්තිය ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම කළ හැක්කේය. ජනාධිපතිවරයාට ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හරින්න පුළුවන්. හරි. ඊළඟ වගන්තිය තියෙන්නේ උපවගන්තිය පාර්ලිමේන්තුව විසිරුවා හරින ප්‍රකාශනයෙහි පාර්ලිමේන්තුව විසිරුවා හරින ප්‍රකාශනයේ අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයන් තෝරා පත් කරගන්නා දිනය හෝ දින නියම කොට තිබිය යුතුය. එතකොට මේ ප්‍රකාශනයේ අලුත් පාර්ලිමේන්තුව තෝරා පත් කරගන්න මැතිවරණ දිනය නියම කරලා තියෙන්න ඕනේ. එසේම එකී ප්‍රකාශනය නිකුත් කර දෙන සිට මාස 3ක් ගතවන්නට පෙර දිනයකට අභිනව පාර්ලිමේන්තුවේ පළවන රැස්වීම ඒ ප්‍රකාශනයෙන්ම කැඳවිය යුත්තේ. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ප්‍රකාශනයේ දිනේ තියෙනවානේ. කියන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හරින දිනය. හරි. ඒ දිනේ ඉඳන් මාස 3ක් ඇතුළත අලුත් පාර්ලිමේන්තුවේ පළවෙනි රැස්වීම කැඳවන්න ඕනේ. මාස 3ක් ඇතුළත. හැබැයි ඊට පස්සේ තියෙනවා ආචේදයේ විධිවිධාන යටතේ ප්‍රකාශනයක් මගින් අභිනව පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා දින නියම කරන දිනය ඉන් පසුව කරන ප්‍රකාශනයක් මගින් වෙනස් කරනු ලැබිය හැකිය. මෙතන පාර්ලිමේන්තුව කැඳවන්න දුන්න දිනය ඊට පස්සේ කරන ප්‍රකාශනයකින් වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔතන තමයි මේ අර්බුදය ඔක්කොම පටන් ගත්තේ. එහෙත් පසුව කරන ප්‍රකාශනය මගින් නියම කරන දිනය මුල් ප්‍රකාශනයේ දින සිට මාස 3කට පසු දිනයක් නොවන දිනයක් විය යුත්තේ. දැන් පළමු ප්‍රකාශනයේ පාර්ලිමේන්තුව කැඳවන දිනයක් නියම කරානේ මාස 3ක් ඇතුළත. ඒ දිනේ වෙනස් කරනවා නම් ඒ වෙනස් කරන දිනයත් මේ පළවෙනි ප්‍රකාශනය යන පාර්ලිමේන්තුව විසිරුවා හරපු දිනේ ඉඳන් මේ මාස 3ක් ඇතුළත වෙන්න ඕනේ. ඔන්න ඔකයි ප්‍රශ්නේ. දැන් මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ 2020 මාර්තු මාස 2 වෙනිදා. මැතිවරණය පවත්වන්න කිව්වේ අලුත් පාර්ලිමේන්තුව තෝරගන්න අප්‍රේල් මාස 25 වෙනිදා. අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න දින නියම කරලා තිබුණේ මැයි මාසේ 14 වෙනිදා. 14 වෙනිදා. එතකොට මේ ප්‍රකාශනය සේරම නියමාකාරව කෙරලා තියෙනවා. මේ දැන් වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? මැතිවරණ කොමිසමෙන් ගිහිල්ලා මැතිවරණේ කල් දැම්මා ජූනි මාසේ 20 වෙනිදාට. දැන් මේ වගන්තිය අනුව පාර්ලිමේන්තු විසිරුවා හැරියේ මාර්තු මාසේ 2 වෙනිදා. එහෙමනම් අලුත් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ අනිවාර්යයෙන්ම ජූනි මාසේ 2 වෙනිදාට ඉස්සෙල්ලා. මොකද මාස 3 මේ දිනේ මාස 3 ඉවර වෙන ජූනි මාසේ 2 වෙනිදා.
දැන් කොමිසමෙන් ගිහිල්ලා හිටම් මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය දැම්මා ජූනි මාසේ 20 වෙනිදාට. ඔන්න ඔතනයි දෙඩේ පටන් ගත්තේ. දැන් මෙතන තියෙන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරා හැරීමේ ගැසට් පත්‍රය. ඒක නිකුත් කරලා තියෙන්නේ 20/20 මාර්තු මාස 2 වෙනිදා. අද දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින අතර අභිනව පාර්ලිමේන්තුව වර්ෂ 2020ක් වූ මැයි මාස 14 වැනි දින රැස්වීම සඳහා කැඳවන. එතකොට අද මධ්‍යම රාත්‍රියේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. අභිනව පාර්ලිමේන්තුව 2020 මැයි මාසේ 14 වෙනිදා කැඳවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත් කරගන්නා දිනය වශයෙන් 2020ක් වූ අප්‍රේල් මාස 25 වෙනි දින නියම කරනවා. මැතිවරණ නියම කරනවා අප්‍රේල් මාස 25ට. හරි. නාම යෝජනා බාර ගැනීම මාර්තු මාස 12 ඉඳන් 19 වෙනිදා වෙනකන් නියම කරනවා. නෝක තමයි ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නිකුත් විශ්වාස හැරීමේ නිකුත් කරපු ගැසට් එක. මේ ගැසට් එක සම්පූර්ණයෙන්ම නීති අනුකූලයි. ඒකේ දින වකවානු කාල පරාස ඔක්කොම ටික හරියට දිනනවා. ඒතර මේ මූලික ගැසට් එක නීති අනුකූලයි. ඔබතුමාලා දැන් පැහැදීමකට පත් වෙලා ඇති මේ මැතිවරණ කොමිසම 24 වෙනි වගන්ති යටතේ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ මේ මැතිවරණය කල් දැමීම නීති අනුකූල නැහැ කියලා. මොකද 24 වගන්තිය ක්‍රියාත්මක වෙන්නේ අප්‍රේල් 25න් පස්සේ. ඒ පිටිබඳ පිළියමක් තියෙනවා. ඔය ජනාධිපතිතුමා පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ කරපු නිකුත් කරපු ප්‍රකාශනය තුළ ඒ කියන්නේ පරණ පාර්ලිමේන්තුව කැඳවන්න නැතුව උසාවියට යන්න නැතුව මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න පිළියමක් තියෙනවා.